අලුත්ගම මතුගම කළුතර පානදුර පිහිටි වැඩබිමක් සඳහා පළපුරුද්ද සහිත ඊනේරුවන් මේසන් බාස්වරුන් අත්උදව්කරුවන් ඉතා ඉක්මනින් අවශ්‍යව ඇත. දැන්ම අමතන්න 09 420 52 21. අද දවසේ අපි බලන්න යනවා ආගමික මිනිස්සුયો සහ ආත්මික මිනිස්සුયો අතරේ දෙවියන් වහන්සේගේ මෙහෙවර කිරීමේදී අපි ගත යුතු පියවර කුමක්ද පිළිබඳව අද දවසේ අපි බලන්න යනවා. යේසුස් වහන්සේගේ නාමයෙන් අපි ඔබ සැම දෙනා පිළිගන්නවා. Welcome you all in the name of our Lord Jesus. ලැබුවා වූ දවස ඔබ සැම දෙනාට ආශිර්වාදම දවසක් වේවා. Let this new day be a blessed day upon you. හැම දවසක්ම ජේසුස් වහන්සේගේ කරුණාවත් අනුග්‍රහයත් ඔබ හා සමගම වේවා. Let in every day the kindness and grace of our Lord be in your lives. අද දවසේ අපි බලන්න යනවා ආගමික මිනිස්සුયો සහ ආත්මික මිනිස්සුયો අතරේ දෙවියන් වහන්සේගේ මෙහෙවර කිරීමේදී අපි ගත යුතු පියවර කුමක්ද පිළිබඳව අද දවසේ අපි බලන්න යනවා. We are going to look at the contrast between the religious people and the people of God and how to conduct the mission. ඕනම කිතුණු සභාවක ආගමික මිනිස්යන් දැකිය හැකි වේ. Any Christian society you will find religious people. ආගමික මිනිස්යන්ව අපි අඳුරගන්නේ කෙසේද කියන කාරණය අද දවසේ අපි බලන්න යනවා. How would you know a religious person? That we are going to look at today. ආගමික මිනිස්යන්ව අපි අඳුරගත්තේ නැත්නම් අපි මොනතරම් සභාව ආත්මිකව ගෙන ගියත් අර ආගමික මිනිස්යන් උත්සාහ කරනවා සභාවේ තිබෙන ආත්මිකත්වයේ බිඳ දමා සභාවේ රැලි ඇති කර කණ්ඩායම් ඇති කර සභාවේ වර්ධනයට බාධක වෙන ලෙස ආගමික මිනිස්යෝ කටයුතු කරන ආකාරය ගැන. If we fail to recognize the religious in the church, what's going to happen is no matter how spiritual we are, they will break apart, causing factions and frictions between the church dismembering it. අද දවසේ අපි බලන්න යනවා ආගමික මිනිස්යම අපි අඳුරගන්නේ කෙසේද කියන කාරණය. Today we will look at how to recognize a religious one. ක්‍රියාගේ පොතේ 19 වෙනි පරිච්ඡේදයේ 8 වෙනි පදයේ සිට අපි මේ කොටස තුල බලන්න යනවා ආගමික මිනිස්යන්ව අඳුර ගැනීමේදී කාරණා තුනක් ඔවුන් තුල ඉස්මතු වෙනවා. We are going to look at Acts chapter 19 verse 8. In three facts it shows how nature of the religious man is being surfaced. අපි මේ කොටස ගැන අද දවසේ අපි බලන්න යනවා. Let us look into that part of the Bible. 8 වෙනි පදයේ කියනවා ඔව් සිනගෝගයට ඇතුල් වී දෙවියන් වහන්සේගේ රාජ්‍ය සම්බන්ධ කාරණා ගැන තර්ක කරමින්ද උගන්වමින්ද තුන් මාසක් අතරතුරේ බය නැතුව කතා කළේ. පාවුල් තුමා සහ ගෝලයෝ සිනගෝගයට රැස් වුණා දෙවියන් වහන්සේගේ රාජ්‍ය ගැන ඔවුන් රාජ්‍ය සම්බන්ධ කාරණා එහි උගන්වනු ලැබුව ආකාරය ගැන අපිට දකින්න ලැබෙනවා. We see verse 8 speaks about that Paul and his disciples going to the synagogue to teach and reason the things of the kingdom of God to the people there for 3 months. සාමාන්‍යයෙන් මාස 3ක් පමණ පාවුල් තුමා සිනගෝගයේදී දේව රාජ්‍ය ගැන උගන්වමින් කටයුතු කරපු ආකාරය ගැන මෙතන අපිට දකින්න ලැබෙනවා. We see how about these 3 months Jesus was working with God and teaching about the kingdom of the Lord at the synagogue. නමුත් 9 වෙනි පදයේ අපිට පේනවා පාවුල් තුමා මේ ආගමික මිනිස්සු හිටිය නිසා ඔවුන්ගෙන් සභාව වර්ධනයට බාධා ඇති වෙනවා.
ඒම නිසා එතන අතහැර තුරානස්ගේ ශිල්පශාලාවට ඔවුන් ගෝලයෝ සමග පවුල්තුමා ගිය බව අපිට දකිින්ට ලැබෙනවා. But after certain time, seeing the nature of the people that dwelled in the synagogue, Paul decides to move him and his disciples to the school of Tyrannus and starting to teach and reason with them daily. සාමාන්‍ය සභාවක ප්‍රශ්න ඇති කරන්නේ ආගමික මනුස්සයෝ. It's usually the problem makers of the church are the religious ones. ආගමික මනුස්සයෝ කියන්නේ තමන්ගේ ජීවිතය ඇතුළ වෙනස් කරගන්න කැමති නැති කණ්ඩායම. A religious one is someone who is not willing to change their inner being. ඒගොල්ලෝ බුද්ධියෙන් හැම දෙයක්ම දන්නවා. With wisdom, they know all. ඒගොල්ලෝ තර්කානුකූලව බුද්ධිමත්ව හැම දෙයක්ම තේරුම් අරගෙන ඉන්නේ. ඒගොල්ලෝ They have, in fact, ඒගොල්ලෝ බුද්ධියෙන් හැම දෙයක්ම තේරුම් අරගෙන සිටින්නේ. with their own knowledge, they have understood all. ඒගොල්ලන්ට බුද්ධිමත්ව හොයන නමුත් හදවතින් දෙවියන් වහන්සේට කිට්ටු නෑ. ජීවිතේ වෙනස් කරගන්න කැමති නෑ. But regardless of the knowledge they have gathered, their hearts have not come any close to Jesus than it was. ආගමික මිනිස්සු දේශනා අහනවා බොහෝ. හැබැයි ඒක බුද්ධියට ගෝචර වෙනවා මිසක් හදවතට යන්නේ නෑ. The religious listens to many sermons. It just stores in their mind but never enters their heart. ඉතින් බලන්න මේ ආගමික මිනිස්සුන්ගේ ගති ලක්ෂණ තුනක් ගැන පවුල්තුමා 9 වෙනි පදේ සඳහන් කරනවා. See these three signs that Paul speaks about in chapter 19 verse 9 about the religious man. නමුත් සමහර මුරණ්ඩුව අකීකරුව සමුවා ඉදිරියේ ඒ ලබ්ධි මාර්ගය ගැන දොස් කී කල්ලි ඔවුන් ළඟින් අහක්ව ගෝලයන් වෙන් කරගෙන තුරානස්ගේ ශිල්ප ශාලාවේ දවස්පතා උගන්වමින් සිටියේය. දැන් මෙතන දකිනවා ආගමික මිනිස්සුගේ කාරණා තුනක් මුරණ්ඩුකම්. We see three things that the religious people showed. Some were hardened. මුරණ්ඩුව කියන්නේ ඒගොල්ලන්ගේ තද හදවත් තින්නේ. Hardened means that their hearts are stone. හදවත වෙනස් කරගන්න ඒගොල්ලෝ කැමති නැහැ. ඒගොල්ලෝ හරි කියලා හිතනවා. They think that they are right and they have no desire to change their hearts. ඒගොල්ලෝ කවදාවත් දෙවියන් වහන්සේගේ දූතයෙක් ඇවිල්ලා කතා කරා යේසුස් වහන්සේ මනුස්ස ශරීරයකින් ළඟට ඇවිල්ලා කිව්වත් ඒගොල්ලන් ගණන් ගන්නෑ. Even if an angel comes and speak to them, no, even if Jesus himself in a human body comes and speak, they would not care. කවදාවත් තමන් හදවත උණු කරගෙන තමන් වැරදක් හරි ගස්සගෙන තමන්ගේ ජීවිතේ වෙනස් කරගන්න නැති කණ්ඩායම තමයි මුරණ්ඩුකම තියෙනවා මේ ආගමික මිනිස්සුන්ට. And this stubbornness or this hardness in their heart, where their heart cannot melt and be vulnerable to God. මේ මුරණ්ඩු තද හදවත් තුල ඉන්න මිනිස්සුයි ආත්මික මිනිස්සුයි එකට ඉන්න අමාරුයි. මොකද මේ මුරණ්ඩු අය ජීවිතේ වෙනස් කරන්නේ දේව වචනේ සුළු කරනවා. දෙවියන් වහන්සේගේ කාරණා ගැන උනන්දු නැහැ. ඒ අය නිතරම මුරණ්ඩු ආත්මයකින් තමයි පාලනය වෙන්නේ. They are ruled by this hardened heart where they reject or belittle the things of the Lord's word or even rejects them completely out of their life, saying this does not matter to me. අනික් කාරණේ තමයි අකීකරුකම. ආගමික මිනිස්සු අකීකරුයි. කීකරු වෙන්න කැමති නැහැ. යටත් වෙන්න කැමති නැහැ. පිළිගන්න කැමති නැහැ. වෙනස් වෙන්න කැමති නැහැ. ඒගොල්ලන්ගේ අකීකරු ස්වභාවය මොනවා කිව්වත් අකීකරුයි. සභාවේ යම් වැඩක් පටන් ගත්තොත් සුභාරච්චි සඳහා පිටත්ව ගියොත් බයිබල් පන්ති වෙන්න පුළුවන්. ආගමික මේ සර්ව රාත්‍රික යාඥා වෙන්න පුළුවන්. තරුණ ළමුන් අතරේ වැඩ වෙන්න පුළුවන්. එලිමහන් වැඩ වෙන්න පුළුවන්. මේ කිසි දෙයකට ඔවුන් කීකරු වෙන්නේ එකඟ වෙන්නේ ඔවුන් ඒවට අකීකරු වෙලා ඒ අකීකරුකම අර කීකරු වෙන අයවත් අකීකරු ස්වභාවයට පත් කරන්න මේ ආගමික අය උත්සාහ කරනවා. The other point is that they did not believe. In other words, they were disobedient, and it could be whether starting an outreach program, a gospel meeting, or a new program for the church, for the youths even, or even something like a Christmas program. In everything, they are disobedient, and they make the obedient ones disobedient as well by their tasks.
සමූහයා ඉදිරියේ ඒ ලබ්ධි මාර්ගය ගැන දොස් කියනවා. නිතරම දොස් කියන ස්වභාවයක් නෑ. මිනිස්සුන්ට සභාව කෙරේ දොස් කියන අය තමයි මේ ආගමික මිනිස්සු කියන්නේ. And another sign of the religious is they are always finding saying faults about the way or about the way of Christ. They have a problem with what Jesus said. සභාවේ හැම වැඩක් වෙනුවෙන් හැම කාර්යයක් වෙනුවෙන් මොන් දොස්ක නාගනවා මිසක් සභාවට ආදරෙන් කටයුතු කරන්නේ නැහැ මේ ආගමික මිනිස්සු. In everything the church decides to do, they have a criticism instead of a word of empowerment. පාස්ටර් ගැන දොස් කියයි. Will criticize the pastor, සභාවේ ක්‍රියාශීලී පුද්ගලයෝ ගැන දොස් කියයි. criticize the active members of the church or congregation. අවංකව ආත්මිකව සභාවේ වර්ධනයට වැඩ කටයුතු කරන හැම කෙනෙකු ගැනම මේ ආගමික මිනිස්සු දොස් කියනවා. Honestly and simply, those who work church, they will criticize them all. ඒගොල්ලන්ගේ උත්සාහයම දොස් කියනවා. මොකද ඒගොල්ලෝ යමක් කරන්නෙත් නැහැ. ඒගොල්ලෝ කරන අය දිහා බලලා ඊර්ෂ්‍ය ඇති වෙලා ඒගොල්ලෝ නිතරම දොස් කියමින් තමයි ඉන්නේ. Their toil is to blame, while at the point they do nothing, they are ready to blame someone who does something. සාමාන්‍යයෙන් ආගමික මිනිස්සු වෙනස් වෙන්නේ නැහැ. වෙනස් කරන්න ටිකක් අමාරු. Usually it is hard to change the religious or even some downright impossible. ජේසුස් වහන්සේත් ආගමික මිනිස්සුන්ව ඉලක්ක කළේ නැහැ. Even Jesus in his service did not focus on the religious. පරිසීවරු ව්‍යස්ථාව උගන්වන්නෝ ලියන්නෝ උන්වහන්සේ එතර ඒගොල්ලන්ව ඉලක්ක කරේ නැහැ. උන්වහන්සේගේ ඉලක්ක උනේ ගෝලයන්මයි. The lawyers, the Pharisees, the scribes, Jesus did not focus on them, but instead it was his disciples he focused on. මොකද ඒගොල්ලෝ ප්‍රමාණ ඉක්මවා දැනුමතින් ඉහළින් ඉන්නවා. හැබැයි හදවතේ වෙනස් කරගන්න කැමති නැති අය ඒගොල්ලෝ කවදාවත් වෙනස් වෙන්නත් කැමති නැහැ. ඉතින් ඒගොල්ලන්ව ඉලක්ක කිරීමෙන් කාලය අපතේ යනවා කියන කාරණේ තමයි මම දකින්නේ දේව වචනයට අනුව. Through the word of the Lord, what I see is by focusing on them, what only wastes or goes away is time, because their heart does not budge from their ideals. පාමුල්තුමා සිනගෝගේ මාස 3ක් සේවය කරලා දේවරාජ්‍ය ගණලා මේ ආගමික මිනිසුන්ගේ මුරණ්ඩුකම අකීකරුකම දොස් කීම නිසා පාවුල්තුමා කුමක්ද කළේ? එතනින් ගෝලයන්ව වෙන් කරගෙන තුරානස් නම් ශිල්පශාලාවට ගිහිල්ලා එහි දෑවරුද්දක් අවුරුදු 2ක් පමණ ඉගැන්වීම් කටයුතු කරලා අලුත් අයට සුභාරංචිය ප්‍රකාශ කළ ආකාරය ගැන අපිට දකින්න ලැබෙනවා. ඒ කියන්නේ කාලය දෙන්න එපා. ඔය ආගමික මිනිස්සු ඕනම සභාවකදී ඒගොල්ලන්ට අවධානය යොමු කරන්න එපා. වෙනස් වෙන්න ඉඩ හැරලා අපි අලුත් අය දිහා බලලා ගෝලයා විලක්ක කරලා අපේ මේවර කරන්න අන්න එක තමයි දේව වචනයට අනුව මම දකින්නේ දේව වචනයට අනුව නිවැරදි මාර්ගය. Now we can see there Paul spent only 3 months in the synagogue, seeing that what he was doing was constantly oppressed and attacked, and he saw how fruitless it was. So he decided to leave from there and leave to the school of the Tyrannus, where he served for 2 years, because he recognized that if he stayed where he was, he would have wasted all the time that he had in his service. සභාවේ ඉන්න ආගමික මිනිස්සු ගැන ඉලක්ක කරන්න එපා. Do not focus on those who are religious in the church. මොකද ඒගොල්ලන් ඉලක්ක කරගෙන අපේ කාලය අපතේ යනවා. අපිට තිබෙන කාලය තුල අපි ගොඩනගන අයවත් ජීවිතවලට ඒගොල්ලෝ හානියක් කරන්න පුළුවන් නිසා අපි ඒගොල්ලන්ගේ වෙන් වෙන්න අවශ්‍යතාවයක් තිබෙනවා. ඒගොල්ලන්ම හිටපු ආවේ නමුත් ඒගොල්ලන් ඉලක්ක නොකර ඒගොල්ලන් ආගමික අය නිසා අපි ගෝලයන් ඉලක්ක කරලා සභාව වර්ධනයට අපි කටයුතු කරන්න අවශ්‍යයි. There's a need to distance ourselves from them, because all if we do focus on them will be our time wasted, or even a threat upon those who are new and those who are beginning their journey in the light of Christ. හැම සභාවකම ආගමික ආත්මික මිනිස්සු ඉන්න අතර ආගමික මිනිස්සුත් ඉන්නවා. In every church dwells the religious within the spiritual as well. ඉතින් ආගමික මිනිස්සුන්ට කාලය දුන්නේ නැතුව අපි ගෝලයන්ට සහ අලුත් අයට කාලය දෙමින් අපේ සභාවේ වර්ධනය සඳහා අපි කටයුතු කරමු පාවුල්තුමා කළා වගේ. එතකොට සභාව වර්ධනය වෙනවා. අපේ කාලේ උපරිම අපිට දෙවියන් වහන්සේගේ රාජ්‍ය බලවත් මෙහෙවරක් කරන්න පුළුවන් වෙනවා. දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරන සේක්වා මේ වචනය කරන කොටගෙන.
So let us focus on the disciples. Let us focus on those who are in the world, who haven't heard the Lord, and those who are newly turned, because that time you spend will be spent glorifying the Lord instead of spending all that time changing a heart that is definitely against change. May the Lord bless you, and may His grace be upon you. ඔබ සැමට ජෙසු පිටයි අපි නැවත සඳුදා දින අපි දේව වචනය රැගෙන එනවා ඔබ හට ඔබට එතෙක් ආශිර්වාදම දවසක් වේවා. We will